නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්ථායවත මේ බුද්ධෝ අරඤ්ඤාගාම මාගතෝ තත්ත චිත්තං පසාදිත්වා තාවතින්සෝපගෝ අහං තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මහා පුණ්‍යවන්ත දවසක්, ශ්‍රේෂ්ඨ වූ දවසක්. පින්තුන්ගේ සිත් තුළ පින් උල්පත් මතුවෙන, පින් සිතිවිලි පහළ වෙන පුණ්‍යවන්ත දවසක් වෙන ඇත්තේ නැහැ. පින්වත්නි, ලුම්බිනි සාලවන උද්‍යානයේට අද දවසේ වෙසක් සඳ පායලා බුද්ධගයා සුද්ධ භූමියට, ඒ අමරණීය පුණ්‍ය භූමියටත් වෙසක් සඳ පායලා මල්ල රජ දරුවන්ගේ උපවත්තන සාලවන උද්‍යානයටත් වෙසක් සඳ පායලා. ඒ විතරක් නෙමෙයි, මේ මුළු ජම්බු දීපයටම වෙසක් සඳ පායලා මුළු පළාතම දස දිසාවම ආලෝකමත් වෙලා සුන්දරවත් වෙලා ගංගා, යමුනා, මහී, අචිරවතී, සරබු මේ කියන පංචමහා ගංගාවන් විතරක් නෙමෙයි, කුඩාණු කුඩා ගංගාවලත්, විල්වල, පොකුණුවල, ඇලදොල, දිය කඩිතිවල, මහා සාගරවලත් පස්පිමුම් පිපිලා හාත්පස සුවඳ හමනවා. තැනිතලා, කෙත්වතු, හෙල්, ගිරිමුදුන්, මහ වනාන්තර, හිමාලයේ පර්වත මුදුන දක්වාම මේ හැම තැනකම සුවඳවත් වූ, වර්ණවත් වූ, මනස්කාන්ත වූ, කාගෙත් සිත් පැහැර ගන්න තරම් වර්ණවත් වූ මනස්කාන්ත පුෂ්පයන් පිපිලා හාත්පස සුවඳ හමනවා. මනුස්ස ලෝක විතරක් නෙමෙයි පින්වත්නි, දිවි ලෝකයේ දිව්‍යම වූ මදාරා, පරසතු ආදී පුෂ්පයන් පිපිලා හාත්මස දිව්‍ය සුවඳ හමනවා. මේ මුළු ලෝකයම දිවි ලෝකයක් වගේ. සියතුන්, සිව්පාවොන්, දාර පිඹුරු වගවනසුන් මේ හැම සත්‍යයක්ගම, හැම තිරිසන් සත්‍යයක්ගෙමත් සිත් සතන් මොහොතක නිවුන අවස්ථාව. මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ විතරක් නෙමෙයි, සතර පායක වාසී සත්වයන්ගේ අවීච මහා නරකාදී නිරයන්හි ගිනි මොහොතකට නිවිලා ඒ අපායක සත්‍යයන්ටද මොහොතකට සැනසෙල්ලුදා වෙච්චි මහා පුණ්‍යවන්ත දවසක් පින්නතුනි අද දවස. අද වගේ දවසක තමයි මේ ලෝක ධාතුවේ පහළ වුණා වූ ශ්‍රේෂ්ඨතම මනුස්ස රත්නය පහළ වුණේ. මිනිස්සෙගේ චිත්තසංතානය තුළ දියුණු කරගත යුතු, උපදවා ගත යුතු, වගා කරගත යුතු යම්තාක් මනුස්ස ගුණ ධර්මයන් තියෙනවා නම්, ඒ මනුස්ස ගුණ ධර්මයන් කෙලවරටම දියුණු කරගත්ත, උපරිමයට දියුණු කරගත්ත උත්තරීතර මනුස්ස රත්නය. ඒ වගේම ඒ මනුස්ස ගුණ ධර්මයන් ඉක්මවා ගියපු ලෝකෝත්තර ගුණ ධර්මයන් දියුණු කරගත්ත, කෙලවරටම දියුණු කරගත්ත උත්තරීතර මනුස්ස රත්නය වන ඒ තථාගත දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සිද්ධ වුණේ අද වගේ දවසකනේ. ඒ නිසා පින්වත්නි, අද බුදුනුවන්ට විතරක් නෙමෙයි, සියලු ලෝකවාසී සත්‍යයන්ටම අමරණීය දවසක්, පුණ්‍යවන්ත දවසක්, ශ්‍රේෂ්ඨ දවසක්. පින්වත්නි, වර්ෂයේ වෙන දවස්වල පන්සලකට යන්නේ නැති, ආරණ්‍යයකට යන්නේ නැති
සේනාසනයකට යන්නේ නැති අනික් අය පවා හැම කෙනෙක්ම අද පන්සලකට යනවා, සේනාසනයකට යනවා, ආරණ්‍යයකට යනවා. කාගේ සිත් තුළ මොහොතකට හරි පින් සිතිවිල්ලක් පහළ වෙනවානේ. අවුරුද්දේ වෙන දවස්වල බුදු පිළිම වහන්සේ නමක් දිහා බලලා සාදු කියලා අත් දෙක එකට කරලා වඳින්න හිතෙන්නේ නැති කෙනෙක්ගේ සිත තුළ වුණත් ඒ විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා අනේ සාදු සාදු කියලා තමන්ගේ අත් දෙක එක් කරලා වඳින්න හිතෙන දවසක්. ඒ නිසා පින්වතුනි, අද වගේ ශ්‍රේෂ්ඨ දවසක්, මහා පුණ්‍යවන්ත දවසක් අපට වර්ෂය හැමෙන්නේ එක දවසක විතරයි. එවැනි දවස් අපේ ජීවිත කාලය තුළ තව තවත් ලබන්න පුළුවන්කම ලැබෙනවා නම් එවැනි පුණ්‍යවන්ත දවස් අපේ ජීවිත කාලය තුළ තව තවත් වැඩියෙන් ලැබෙනවා නම් පින්වතුනි, ඒක කොයිතරම් භාග්‍යයක්ද, කොයිතරම් වාසනාවක්ද. ඒ නිසා අපේ සිත් සතන් තුළ තව තවත් පුණ්‍ය බීජයන්, කුසල බීජයන් රෝපණය කරගන්නට සුදුසුම දවසක් ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා වූ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා අපගේ සිත මෙහෙයවන්නට සුදුසු වෙන දවසක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ හිමිදුරු දෑසන ඉඳලා මේ සදී පැහැදී පේවි මේ පින්නතුන් විසින් සිද්ධ කරන මේ උදාහරතර කුසල ධර්මයන්, ඒ සීල ප්‍රතිපදාවන් දිගටම ආරක්ෂා කරගෙන මේ දවස පුරාවටම කුසලයන්ගෙන් පිරුණු දවසක් කරගන්නට, තමන්ගේ සිත පිනෙන් පෝෂණය කරගන්නට, කුසලයෙන් පෝෂණය කරගන්නට හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන. පින්නතුනි, පස් පියුමෙන් පිරීලා පිපිලා හාත්පස සුවඳ හමන සිසිල්ලු දිය ධාරාවන්ගෙන් පිරී ඉතිරි යන වෙන පිටතින් කිසි තැනකින් වතුරෙන්නේ නැතිව ඒ විලේ, ඒ පකුණේ ඇතුළතින්ම හටගත්ත සීතල දිය ඇති කරන දියුල්පත් වලින් සීතල වන්දිය ධාර ඇවිල්ලා ඒ මුළු පකුණම, මුළු විලම සිසිල් දියෙන් පිරී ඉතිරි හාත්පස සීතල දිය ධාරා ගලා යනවා වගේ මේ පින්තුන්ගේ සිත් තුළ කුසල බීජයන් පින් උල්පත් මතුවලා හැම දිනාගම සිත් කුසලයෙන් පිරී ඉතිරි ආවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී පින්තුනි සුපුරුදු පරිදි පින්තුන්ගේ සිත් තුළ තව තවත් කුසල දියුණු කරගන්න හේතු වෙන ඒ කුසල ධර්මයන්ගේ තියෙන වටිනාකම, ආනුභාවය, ආශ්චර්යය පෙන්වා දෙන විමාන වස්තු දේශනාවකින් පින්තුන්ට තව තවත් කුසලයේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න පුළුවන් විදිහට ධර්ම කරුණ කාරණා මතු කර දෙන්නටයි අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ. අද දේශනාව සඳහා පින්තුනි විමාන වස්තු කීපයක් අපි මාතෘකා කරගන්න දෙනවා. ඒ විමාන වස්තු හැම එකක්ම පින්තුනි බොහෝ දුරට සමානයි. ඒ කියන්නේ ඒ දිව්‍යවරුන්ට ලැබුණු විපාකයේ ස්වභාවය හැම ආකාරයකම සමානයි. නමුත් ඒ එක එක්කෙනා කරපු කුසලය වෙනස්කම් තියෙනවා. පුද්ගලයාගේ වෙනස්කම් තියෙනවා. ඒ නිසා ඒ එක හා සමාන විපාකයන් ලැබුණු විමාන වස්තු සියල්ලම ඒ කීපයම අපි එකට අරගෙන අද දවසේදී පින්තුන්ලාට කුසලයේ තියෙන වටිනාකම පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ. මේ සඳහා අපි විමාන වස්තු එක හා සමාන විදිහේ විපාකයන් ලැබුණු විමාන වස්තු 6ක් උපයෝගී කරගන්නවා. එයින් පළමුවෙන් තමයි පින්වතුනි කක්කට රසදායක විමාන වස්තුව. ඒ විමාන වස්තුව ආරම්භ කරද්දී පාලියේ සඳහන් වෙන්නේ මේ විදිහට: උච්චමිදන් මනිතෝනං විමානං සමන්තතෝ ද්වාදස යෝජනානි කෝටාගාරා සත්ත සතා උලාරා විදුරිය තම්හා රුචකත්තතා සුභා.
ඒක පෙන්වා දෙනවා ඒ විමානය කොයි වගේද කියලා. පියුම් මිනිරාවලින් එහෙම නැතිනම් පත්මරාග මාණික්‍යයන්ගෙන් හැදුණු හිත උස් ටැම් වලින් සකස් වෙච්ච භූමියක පිහිටලා තියෙන හාත්පස යොදුන් 12ක් තරම් ප්‍රදේශයේ පැතුරුණු විමානයේ වෙලොරමිනි මැණික් වලින් එහෙම නැත්නම් නිල් මැණික් වලින් සකසුණු කණුවල තියෙන තම්බයන් තියෙන පොළවට ස්වර්ණමය ඵලකයන් අතුරලා තියෙන කෝටාගාර 700ක් තරම් ප්‍රමාණයක් මේ විමානයේ තියෙනවා. කෝටාගාර කියලා කියන්නේ පිටුතුන් දැකලා තියෙන විහාරස්ථානවල බුදුමැදුරියම හදලා තියෙන විදිහ සතර පැත්තට වහලා තියෙන විදිහට එක කැණි මඩලක් එන විදිහට වහලා ඇති මෙන්න මේවා තමයි කෝටාගාර කියලා හඳුන්වන්නේ. එවැනි කෝටාගාර 700ක් මේ විමානයේ පහළ වෙලා තියෙනවා. ප්‍රමාණ වශයෙන් ගත්තොත් 12 සුදුම් ප්‍රමාණයක පැතිරලා තියෙනවා. ඒ කණු සකස් වෙලා තියෙන්නේ නිල් මැණික් වලින්. පොළොවට අතුරුලා තියෙන්නේ, බිත්ති වලට අතුරුලා තියෙන්නේ ස්වර්ණමය ඵලකයන්. ඒ මුළු විමානෙම දරාගෙන ඉන්නේ පියුම් මිනි රාවලින් නැත්නම් පත්මරාග මාණික්‍යයන්ගෙන් සැදුණු උස ටැම් වලින්. ඉතින් මෙන්න මේ විමානය හාත්පස ආලෝකයේ පතුරවනවා, බැබලෙනවා හිරු සඳු වගේ. ඒ විමානයේ ඉන්න දිව්‍යාංගනාවෝ දිව්‍යම වීණාවන් අරගෙන දිව්‍යම ආකාරයට වීණාවන් වාදනය කරනවා, නටනවා, ගායනවා. එහි ඉන්න දිව්‍ය පුත්‍රයව පංචකාම ගුණයන්ගෙන් පෙනවනවා. ඉතින් මේ ඉන්න දිව්‍යාංගනාවොත් මේ ප්‍රධාන දිව්‍ය පුත්‍රයාත් මේ හැම දෙනාම දිව්‍යමය වූ ආහාර පානයන් කමින් බොමින් සතුටු වෙමින් ඉන්නවා. දිව්‍යමය පංචකාම ගුණයන් භුක්ති විඳිනවා. මෙන්න මේ කියන විමානය ගැන විස්තර ප්‍රකාශ කරන්න පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ. ඒ භාග්‍යවත් දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩි වෙන සමයේ මුගලන් මහරහතන් වහන්සේ පුරුදු පරිදි දිව්‍ය ලෝක චාරිකාව වැඩියාම උන්වහන්සේ මෙන්න මේ කියන මනස්කාන්තු ආශ්චර්යමත් වූ ආත්පස ආලෝකයේ පතරින් බැබලෙන මේ දිව්‍ය විමානය දකිනවා. ඒ දිව්‍ය විමානය දැකලා එහි ඉන්න දිව්‍ය පුත්‍රයා ළඟට ඇවිල්ලා අහන ඔහුගෙන් මෙන්න මේ මුලින් කියපු විස්තරය කියලා. මේ විදිහේ ආශ්චර්යමත් විමානයක් ලබන්නට, මේ විදිහව මනස්කාන්ත විමානයක් ලබන්නට, මේ විදිහේ දිව්‍යමය පංචකාම ගුණයන් භුක්ති විඳින්නට පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ කරපු පින මොකද්ද කියලා. මේ විදිහට විමානයේ ස්වභාවය වර්ණනා කරපු මුගලන් ස්වාමීන් වහන්සේ මැහුවාම ඒ දිව්‍ය පුත්‍රයා තමන් අතීතයේ කරපු පින මොකද්ද කියලා ප්‍රකාශ කර සිටියා. එහි කතාවස්තු වෙන්නේ මේ විදිහටයි පින්තුනි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නකොට ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් කමඨහන් අහගත්ත එක ස්වාමින් වහන්සේ නමක් බොහොම උත්සාහ කරා, වීරිය වැඩුවා, විදර්ශනා කරලා මගඵල ඥාන උපදවා ගන්නට. නමුත් අවාසනාවකට උන්වහන්සේට හිතා දරුණු කනේ ආබාධයක් හටගත්තා. ඔය කන් කැක්කුම, දත් කැක්කුම වගේ දේවල් පිටින් කෙනෙකුට බලලා තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නැහනේ. ඒවා තේරෙන්නේ ඒක හැදුණු කෙනාටම තමයි. මේවා පටිච්චන දුක් වශයෙන් තමයි හඳුන්වන්නේ. සාමාන්‍ය අතක් පයක් කැඩුනහම, කැපුනහම, තුවාල වුනහම මේ දේවල් පිටින් බලන කෙනෙකුට උනත් අනේ මේක දුකක් විඳිනවා නේද, තියුණුව කටුක දුකක් විඳිනවා නේ කියන එක තේරෙනවා. එහෙනම් ඒව අපටිච්චන දුක්. නමුත් මේ හිස් රාදය, කන් කැක්කම, දත් කැක්කම වගේ දේවල් පිටින් බලන කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක පටිච්චන්නයි. සංගවිච්ච දුකක්. ඉතින් මේ කියන කන් රුදාව හැදුනා. උන්වහන්සේගේ එක් කන් කැක්කම අධික නිසා, වේදනාව
අධික නිසා සිහිය හරියට පවත්වාන පුළුවන් කමක් ඇති වුණේ නැහැ. තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයට පත් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් අසම වුණාම හිත සමාධිමත් වෙන්නේ නැහැ. හිත සමාධිමත් නොවුනහම විපස්සනා ඥාණයෙන් උපදවා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එනිසා උන්වහන්සේගේ උත්සාහය සාර්ථකුනේ නැහැ. නැවත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ මේ අපහසුතාවය ගැන ප්‍රකාශ කර සිටියා. වෙනතුනි බුදුරජාණන් වහන්සේ මානසික රෝගයන්ට වගේම මේ කෙලෙස් රෝගයන්ට වගේම කායික රෝගයන්ටත් ප්‍රතිකාර කරන හරි දක්ෂයි. මේ ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම වෛද්‍ය රත්නය කවුද කියලා ඇහුවොත්, වැදදුරා කවුද කියලා ඇහුවොත්, ඒ කියන්න පුළුවන් වෙන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ. මේ සත්‍යයන්ගේ කය තුල හට ගන්නා වූ සෑම ලෙඩකටම බෙහෙත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒවා අවස්ථානුකූලව ඒ පුද්ගලයන්ට දේශනා කරලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බැලුවා මේ ස්වාමීන් වහන්සේට, මේ භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන ප්‍රතිකාරය මොකද්ද? උන්වහන්සේට නුවණට වැටහුණා රසයෙන් යුක්ත ආහාරයක්, ඒ කියන්නේ කකුළු රස ඇති ව්‍යංජනයක්, කකුළු ව්‍යංජනයක් සහිත භෝජනයක් ලැබුණොත් මේ භික්ෂුන් වහන්සේගේ මේ ආබාධය එකහිනෙම සුව වෙලා යනවා. ඒ ගැන කිසිවක් කියන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට කීවා නුඹාද මගධ ශේත්‍රයේ පිණ්ඩපාත යන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කර බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් දිවසින් නමක් දැකලා මේ කාරණය මගේ මේ රෝගයට බෙහෙතක් ඒකාන්තයෙන් දැනගෙන තමයි මේ විදිහට ප්‍රකාශ කරන්න කියන එක පිළිබඳ වැටහීමක් ඇති කරගෙන ඒ කීප ආකාරයට බුදුරජාණන් වහන්සේගේ වචනය ඊටම ගෞරවයෙන් පිළි අරගෙන උන්වහන්සේ පාත්‍ර සිවුර අරගෙන මගධ ශේත්‍රයේ පිණ්ඩපාතේ වැඩියා. මගධ ශේත්‍රය කියන්නේ මගධ රටේ ඒ කුඹුරු වපුරන භූමි ප්‍රවිදේශවල. මෙහෙම පිරිවරින් මෙහෙම පිණ්ඩපාතේ වැඩම කරලා අවසානයේ එක්තරා ඒ ක්ෂේත්‍රයක් රකින්න, කුඹුරක් රකින්න පුද්ගලයෙක්ගේ නිවසක් ඉදිරියේ වැඩ සිටියා. මේ ක්ෂේත්‍ර පාලකයා නැත්නම් මේ කුඹුර රකින්න කෙනා තමන්ගේ භෝජනය සඳහා කකුළු ව්‍යංජන සකස් කරලා බතකුත් පිසලා ටිකක් ගිමන් හැරලා කය විහෙස නිවාගෙන භෝජන ගන්නට ඕන කියලා හිතාගෙන පුටුවක වාඩි වෙලා නිවිසනසිල්ලේ හිටපු අවස්ථාව. මෙහෙම ඉන්නකොට තමන්ගේ නිවස ඉස්සරහා මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා. ඉදිරියට ගිහිල්ලා පසක පිරලා වන්දනා කරලා උන්වහන්සේට ආරාධනා කරා ස්වාමීනි වැඩම කරනසේක්වා කියලා. ඉතින් ඒ පින්වත් උපාසක මහත්තයාත් ඒ ගොවි මහත්තයාත් කල්පනා කළා අද මට බොහොම වටින දවසක්, මා විසින් භෝජනයක් ප්‍රණීතාකර සකස් කරගත් දවසක්. ඒ සුපටිපන්නෝ මහා සංඝ රත්නයේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකුත් ඇවිදින් ඉන්නවා. මට හොඳ පුණ්‍ය බීජයක් රෝපණය කරගන්නට, කුසල ධර්මයන් සිද්ධ කරගන්නට, උතුම් පුණ්‍ය ශේත්‍රයේ පින් බීජ රෝපණය කරන හොඳ අවස්ථාවක් කියලා ඊටම සදහැ සිතින් ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා ආසන පනවල තමන්ගේ භෝජනය සඳහා සකස් කරගත්ත ඒ බත් සහ කකුළු ව්‍යංජනය ඒ ස්වාමීන් වහන්සේට පූජා කරා. ඒ ස්වාමීන් වහන්සේ ඒ ලබාගත් දාණය ප්‍රත්‍යක්ෂා කරලා ඒ භෝජනයේ පළමු පිට වළඳනකොටම හරියට සිසිල් දියකල 100ක් නැහැවීමෙන් ලැබෙනා වූ යම් කායික සනසීමක්, කායික සෝයක්, කය නිවි යාමක් වේද, ඒ වගේ අර තිබුණු සියලුම වේදනාවන් කංකක්කම එසනේ මතුරු දහන් වෙලා කායික පහසු ඇති වුණා, කායික පස්සද ඇතුණා කියනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ භෝජනය වළඳලා අවසන් වෙනකොට ඒ සියලුම කායික වේදනාවන් දුර වෙලා ගියා. ඒ කායික වේදනාන් දුර වෙලා ගියාම කාය පස්සද ඇති වුණා. ඒ වෙලාවේ කාය පස්සද ඇතිවීම සමග හිත සමාධිමත් වුණා. ඒ සමාධිමත් වුණු හිතින් උන්වහන්සේ අර කලින් අහගත් විදර්ශනා කර්මස්ථානයේ මනසිකාරය කරා. අනේ උන්වහන්සේට ඒ ආසනයේදීම
උතුම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබුණා. සීලෝ කෙලෙස් සතුරන් අසල දාලා භව ගමන අවසන් කරන්නට කීනා ජාති කියන තත්ත්වයටපත් වෙනට ඒ පින්වත් ස්වාමීන් වහන්සේට අවස්ථාවේ පුළුවන්කම ලැබුණා. බලන්න පින්නතුනි, ඒ පින්වන්ත උපාසක මහත්මයා ඒ මොහොතේ පූජා කරපු දාණය වරඳලා ඒ මොහොතේම ඒ ආසනයේ මේ ස්වාමීන් වහන්සේ මඟඵල අවබෝධ කරගත්තා. උතුම් රහත් ඵලයටපත් වුණා. ඉතින් හිතන්න ඒ ක්ෂේත්‍ර පාලකතුමා සිද්ධ කරද කුසලය කොයිතරම් වටින කුසලයක්ද? ඒකේ ආනිසංස පක්ෂය කියන්නට පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙන කාටවත් පුළුවන්කමක් නැත්තේ නෑනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අනුමෝදනා බණ වදාරලා උන්වහන්සේ වැඩම කළා. මේ ක්ෂේත්‍ර පාලකතුමා මේ පින්වත් උපාසක මහත්තයා ටික කාලයක් ඉඳලා කලෝරිය කරා. මේ කරගත් උදාාර කුසලයන්න් සංස වශයෙන් තවදසා දිව්‍ය ලෝකෙ පන්නා. ඔහුට ලැබෙන ඊමානය තමයි පින්වතුනි අර මුගලන් මහ රහතන් වහන්සේ කලින් ගාථා වලින් වර්ණනා කරේ පෙන්වා දුන්නේ. ඉතින් එතුමා මේ විදිහ තමන් පෙර ජීවිතයේ කරපු ඒ උදාාරතර වූ උතුම් වූ කුසලයේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා. මෙන්න මේ කුසල විපාක වශයෙන් තමයි අද මම මේ සාමහත් වූ දිව්‍ය සම්පත්තියක් මේ සාමහත් වූ ආශ්චර්යමත් දිව්‍යමය පංචකාම ගුණයන් ලබන කෙනෙක් බවට පත් වුණේ කියලා. එනිසා පින්තුනි, මේ මහා සංඝරත්නයේ විශේෂ සිද්ධ කරන කුඩා නමුත් උපකාරය මහත්ඵල මහත් ආනිසංස වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිසායි. තේ දක්ඛිනේය සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි කියලා රතන සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වෙනවනේ. ඒ සුගතෝ සාතුරුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දක්ෂිනාරහයි. උන්වහන්සේලා උදෙසා දුන්නා උදේ මහත්ඵල පිණිස මහත් ආනිසංස පිණිස පවතිනවා කියලා බුදු දේශනාවේ සඳහන් වෙන්නේ. එනිසා ඒ බුදු දේශනාව සනාථ වෙන ආකාරයට මේ කතාව වස්තුතරින් අපිට තේරුම් ගන්න පුළුවන්. එක දානයක ආනිසංසයේ තරම් මහත් වූ විපාකයක් ගැන දුන්න බව. ඉතින් මේ කකුළු රස ඇති ව්‍යංජනයක් සහිත දානයක් දුන්න නිසා මේ විමාන වස්තුව කක්කට රසදායක විමාන වස්තුව කියලා ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ. ඉතින් පින්නතුනි, ඒ දිව්‍ය පුත්‍රයා ඒ සාමහත් දිව්‍ය සම්පත්තියක් ලැබී පෙර මනුෂ්‍ය ජීවිතයේ මෙන්න මේ කියපු උදාාරතර කුසලයේ කරගත් නිසා. ඉතින් ඒ විදිහේ දිව්‍ය සම්පත්තියක් ඒ දිව්‍ය පුත්‍රය ලබන වගේම එහා සමානම තවත් දිව්‍ය සම්පත්තියක් ලැබපු දිව්‍ය පුත්‍රයාගේ කතා වස්තුවක් සඳහන් වෙනවා. ඒ කතාවේ ඒ දිව්‍ය පුත්‍රය ලබන විපාකයක් පින්නතුනි දිව්‍ය ලෝකේ ස්වභාවයත් විමානයේ ස්වභාවයත් මේ කක්කට රසදායක විමානයට වගේම සමානයි. එනිසා ඒ කතාවත් අපි මේටම එකතු කරගන්නවා. ඒ පුද්ගලයා සහ කරපු කුසලයේ වෙනස විතරයි මෙතන අපි දැනගන්නට අවශ්‍ය වෙන්නේ. විමානයේ ස්වභාවය සැපේ ස්වභාවය කහාම සමානයි. ඉතින් මේ විමාන වස්තුව හඳුන්වන්නේ ద్వාරපාලක විමාන වස්තුව කියලා. ඒ භාග්‍යවත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන සමයේම එක්තරා උපාසක මහත්මයෙක් තුන්වන් කෙරෙහි තාම ශ්‍රද්ධාව ප්‍රසන්න භාවය ඇති කරගෙන කුසලයේ තියෙන වටිනාකම ආනුභාවය හොඳින් තේරුම් අරගෙන හැමදාම භික්ෂු සංඝයා උදෙසා බත් 4ක් එළවන්නට යදුනා. ඒ කියන්නේ නිතිපතා 4 නමක් උදෙසා තමන්ගේ නිවසේ දානය සකස් කරා. දිනපතාම 4 නමකට තමන්ගේ නිවසට දානය පිණිස ආරාධනා කරලා තිබුණේ. ඉතින් ඒ නිසා සලාක ක්‍රමයට දිනපතා මේ උපාසක මහත්මයාගේ නිවසට ස්වාමින්වහන්සේලා 4 නමක් දානයට වැඩම කරනවා. 4 නමකට අසුන් පනවලා 4 නමකට ප්‍රමාණවත් විදිහට ඉතා ප්‍රණීත ආකාරයට දානය පිරිනමනවා. ඉතින් මේ උපාසක මහත්මයා ධනවත් කෙනෙක්. ඉතින් එතුමාගේ පිටිපස්ස දොර ප්‍රදේශයෙන් හොරු ඇතුල් වෙන අවස්ථාවන් තියෙනවා. හොරු ඇතුල් වෙලා නිවසේ තියෙන බඩු බාහිර ආදී හොරකම් කරන නිසා වැඩි වශයෙන් මේ පිටිපස්ස දොර වහලා තමයි තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා පින්නපාත වඩින්නේ මේ පිටිපස්ස දොර ප්‍රදේශයෙන්.
ඉතින් සමහර අවස්ථාවල සොරු වෙන හින්දා දොර වහලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බලනවා දොර වහලා තියෙන්නේ. ඉතින් ටික වෙලාවක් බලන් ඉඳලා ආපසු හැරෙලා යනවා. ඉතින් දොර ඇරලා තියෙන අවස්ථාවලට ස්වාමීන් වහන්සේලා ඇතුළට වැඩම කරනවා. දානේ ප්‍රණීත ආකාරයට සකස් කරලා පූජා කරනවා. ඉතින් දවසක් මේ දායක මහත්මයා උපාසකතුමා මේ ගෘහපතිතුමා තමන්ගේ බිරිඳගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේලා 4 නමකට මම දිනපතාම දානයට ආරාධනා කරලා තියෙනවනේ. ඒ ස්වාමීන් වහන්සේලා දිනපතා වඩිනවද? උන්වහන්සේලාට දිනපතා ඒ දානයේ සංග්‍රහය ලැබෙනවද? මේ මැහුවාම ඒ ගෘහපතිනිය නැත්තම් ඒ ගෘහපතිතුමාගේ බිරිඳ කියනවා ස්වාමීනි පළක් දවස් වලට නම් ස්වාමීන් වහන්සේලා වඩිනවා. සමහර දවස් වලට ස්වාමීන් වහන්සේලා වඩින්නේ නැහැ. සමහර විට අපි පිටපස දොර වහලා තියෙන නිසා වෙන්නට ඇති කියලා. ඉතින් මේ කාරණේ ඇහුණාම එතුමාට සංවේගය ඇති වුණා. අනේ මා බලාපොරොත්තු වෙන විදිහට මාගේ කුසලයේ සිද්ධ වුණේ නේද? ස්වාමීන් වහන්සේලා ඇවිදින් ආපු හැරලා ගියා නම් ඒක මට අවඩක් නේද සිද්ධ වෙන්නේ කියලා මහා සංවේගයට ඇති වෙලා එක්තරා පුරුෂයෙක් තමන්ගේ නිවසට ගෙන්නවලා එතුමාට පඩියක් දීලා කිව්වා වැටුපක් ගෙවලා කිව්වා නුඹ ආද පටන් මගේ නිවසේ පිටපස දොර මුර කරන්නට ඕන. ස්වාමීන් වහන්සේලා පින්ඩපාත වැඩිහාම ස්වාමීන් වහන්සේලා නිවසට ආරාධනා කරලා ඇතුළට අරගෙන උන්වහන්සේලාට ආසන පනවලා ප්‍රණීත විදිහට ආහාර පානයන්ගෙන් සංග්‍රහ කරන්න ඕන කියලා ඒ සියලු විස්තර කියලා ඔහු ඒ දොරට පාලකෙක් වශයෙන් දොර බලන්නෙක් වශයෙන් රැකියාව නියුක්ත කරා. ඉතින් මේ පුරුෂයාත් බොහොම නුවණැති කෙනෙක්. තරුණයන් කෙරේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක්. ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහලා තවත් කුසලයේ තියෙන වටිනාකම දානයේ තියෙන අනුභවය පිළිබඳව කරුණ කාරණා හොඳට තේරුම් අරගෙන ඊතා ශ්‍රද්ධාවෙන්ම ගෞරවයෙන්ම අනුන් දෙන දානෙ උනත් Taman දෙන දෙයක් විදිහට සිතා සලකලා ඊතා පැහැදුණු සිතින් ඒ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරද්දී ඊටම ගෞරවයෙන් මිහිරි වචනයෙන් ස්වාමීන් වහන්සේලා සිත් සතන් සැනසෙන විදිහට උන්වහන්සේලාට කතා කරලා ඊටම නියුණු ස්වරයෙන් කතා කරලා මිහිරි වචනයෙන් කතා කරලා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා ඊට ගෞරව සම්ප්‍රයුක්ත වාසනාවකට සකස් කරලා දීලා ඊටම පැහැදුණු සිතින් ගෞරවයෙන් තමන්ගේ සියතින් ඒ අන් අය සකස් කරපු නමුත් ඒ දාණය පරිණාම පූජා කරා. ඒ ස්වාමීන් වහන්සේලාගේ වත් පිළිවෙත් සිද්ධ කරා. ස්වාමීන් වහන්සේලා මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරගත්තා. මේ විදිහට තමන්ගේ රැකියාව කරන කාලය තුල රැකියාව ගැන විතරක් හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතේ මහා කුසලයක් කරන මුන අවස්ථාවේ ඥානවන්ත වේ පුද්ගලයා මහා කුසලයක් තමන්ගේ ජීවිතයට සම්පාදනය කරගත්තා. ඒක රාශී කරගත්තා. ඉතින් අර දන්නට පවත්වපු ගෘහපතිතුමා කලුරිය කරලා ඒ දානිදී ඥානිසංස වශයෙන් ඔහු යාම දිවි ලෝකේ දිය පුත්‍රයෙක් කියලා පන්නා. මේ අන් අයගේ සේවය කරපු අන් අයගේ දාණය සකස් කරලා දුන්න ඒ දොරටු පාලකතුමා කලුරිය කරලා තවද සාදිවි ලෝක පන්නා. ඔහුට පින්දුනින් පහළ වුණේ අර මුනින් කක්කට රසදායක මානවස්තේ කිව්වා වගේම ඒ විදිහම විමානයක්. පත්ම රාගමාණික්කයෙන් සැදුණු උස ටැම් මත පිහිටි 12 යොදුනක් තරම් භූමි ප්‍රමාණයක නිල්මැණික් කුණුණු වලින් සැකසිච්චි පොළවට ස්වර්ණමය ඵලකයන් අතුරුලා සැකසිච්චි කෝටාගර 700ක් ඊමාන වශයෙන් පහළ වුණා. ඒ විමානයේ හිරු සඳුවාගේ ආලෝකය පතුරවමින් බබලෙනවා. මෙහි මේ දිව්‍ය පුත්‍රයා ద్వාරපාලක දිව්‍ය පුත්‍රයා සතුරු කරන්ට දිව්‍යංගනාව දිව්‍යමය වීණාන් වාදනය කරමින් ගීත ගායනා කරමින් දිව්‍යමය නර්තනයන්ගෙන් නටමින් ඔහු සතුරු කරනවා. ඒ සියලු දිව්‍යංගනාවම මුළු ශරීරයෙන් වහගෙන ඉන්නේ ආභරණ වලින්. ස්වර්ණමය මණික්මය ආභරණ වලින්. ඒ වගේම දිව්‍යමය වූ භෝජනයන්ගෙන් පානයන්ගෙන් ඒවා කමින් බොමින් ප්‍රීති වෙමින් මේ දිව්‍ය ලෝකේ ඒ දිව්‍ය පුත්‍ර සතුට වෙනවා. බලන්න පින්නතුනි වෙන කෙනෙක් කරපු කුසලයේ නමුත් ඒක බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කෙනාගේ කීම නිසා හෝ ඒක ඊතවම නම් කරපින්දා
ඒ පුද්ගලයාද මහත් වූ දිව්‍ය සම්පත්තියක් මහත් වූ ආනුභාවයක් ඇති දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. එනිසා පින්තුනි වෙන කෙනෙක් කිව්වා කියලා හෝ හිතන්නේ නැතුව සමහරට අපි යම් තැනකට රැකියාවක් වශයෙන් පත් කරනවා දෙයක් කරන්නට කියලා. සමහරට ඒ රැකියාව තියෙන අවස්ථාවේ ඒ කාර්යය කරනකොට ඒ තුලින් අපට පුළුවන් නම් කුසලයක් කරගන්නට කුසලයක් කරගෙන ලැබෙන අවස්ථාවක් නම් ඒ කනුන්ගේ දෙයක් කියලා හිතන්නේ නැතුව තමන්ට ලැබුණු මහත් අවස්ථාවක් නේ කියලා සලකලා තමන් ලැබුණු පුණ්‍යවන්ත අවස්ථාවක් නේ කියලා සලකලා ඒ අවස්ථාවේදී හොඳ කුසල කරගන්න පුළුවන් නම් පින්තුනි ඒක මොනතරම් වාසනාවක්ද. සමහර විට යම්කිසි බෞද්ධ ආයතනයක සේවය කරන කෙනෙක් වෙන්නට පුළුවන්. කාර්යාලයක සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් යම්කිසි පුණ්‍ය ස්ථානයක් රැක බලා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයාට නුවණ තිබුණා නම් නුවණ තියෙනවා නම් නුවණ යොදනවා නම් ස්වාමීන් වහන්සේට අසුර කරගෙන මහා සංඝරත්නය අසුර කරගෙන බණ දහම් අහගෙන ඒ කුසලයෙන් තියෙන වටිනාකම තේරුම් අරගෙන ඒ දේවල් කුසල් සිතින් කරනවා නම් පින්තුනේ ජීවිත කාර්යය තුළ කොයිතරම් ආනුභව සම්පන්න කුසලයන් අපට සිද්ධ කරගන්න පුළුවන්ද. එනිසා වෙන කෙනෙක් කරන දෙයක් වුණත් අපිට සතුටින් කරන්න පුළුවන් නම් මේක මට ලැබුණු හොඳ වාසනාවන්ත අවස්ථාවක් නේ කියලා පැහැදුණු සිතින් කරන්න පුළුවන් නම් ඒන් ලැබෙන ආනිසංස පින්තුනි අනන්තයි අප්‍රමාණයි. එනිසා වෙන අවස්ථාවන් අපේ ජීවිතය තුළ කොතෙකුත් අපට ලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා යම් අවස්ථාවකදී අපිට පිනක් කරගන්න ලැබෙනවා නම් යම් අවස්ථාවකදී අපිට කුසලයක් කරන්න ලැබෙනවා නම් ඒ අවස්ථාව මගහර ගන්නට හොඳ නැහැ. ඒ අවස්ථාවේ අපේ කුසලයේ හොඳින් සිද්ධ කරන්න අපි නුවණ යොදා ගන්නට ඕන. ඒ නිසා මෙතෙන්දී අපට අවශ්‍ය වෙන්නේ ඥානය, නුවණ, සිහි කල්පනාව. ඉතින් ඕමනාව తీරනවා නම් කුසලයේ වටිනාකම දන්නවා නම් පින්තුනි මේ බඳු අවස්ථාවන් කොතෙකුත් අපේ ජීවිත උදා වෙනවා. ඒ නිසා තව කෙනෙක් කරන කුසලයකට දායක වෙලා අපිට මහා කුසලයක් කරගන්න පුළුවන්. තව කෙනෙක් කරන කුසලයේ අනුමෝදන් වෙලා අනුමෝදන් සීලයෙන් මහා කුසලයක් කරගන්න පුළුවන්. පින්තුන් අහලා තියෙන්නේ. සවැත් නුවර ජේතවනාරාමයේ හදලා අනේ පිරිසිදුමා පූජා කරනකොට පැත්තක ඉඳලා ඒක බලන් හිටලා ඊටාම ප්‍රසන්න සිතින් අනුමෝදන් වුණු දුගියෙක් අනේ පිරිසිදුමාටත් වඩා කුසලයක් කරගත්තාය කියලා සඳහන් වෙනවානේ. ඒ නිසා තව කෙනෙක් කුසලයක් කරනකොට ඒ පිළිබඳව මෛත්‍රී සිතින් පැහැදුණු සිතින් කුසල සිතින් අනුමෝදන් වෙනට ඒකට දායක වෙන්න පුළුවන් නම් අපේ ජීවිතයේ අපිට බොහෝ කුසලයන් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ අන්නයි කුසලයට දායක වෙලා කුසල කරගන්න පුළුවන් කාරණයට හොඳම උදාහරණයක් තමයි මේ ద్వාරපාලක විමාන වස්තුව. ඉතින් එතුමා ඒ විදිහේ මහා පුණ්‍ය සම්පත්තියක් සිද්ධ කරගෙන මහත් වූ දිව්‍ය සම්පත්තියක් ලබන කෙනෙක් බවට පත් වුණා. මෙහා සමානව දිව්‍ය සම්පත්තියක් ලබන තවත් විමාන වස්තු 4ක් අපිට මේ දේශනාව සඳහා පෙන්වා දෙන්නට තියෙනවා. ඊළඟට දැක්ක විමාන වස්තු දෙක පින්නතුණි කරණී විමාන වස්තු වශයෙන් තමයි නම් කරලා තියෙන්නේ. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. එක්තරා පින්වන්ත උපාසක මහත්මයෙක් තමන්ගේ නාන කිස සඳහා නැත්නම් දිය නෑම සඳහා අචිරවතී නදියට ගිහිල්ලා දිය කිස සිද්ධ කරගෙන දිය නෑම සිද්ධ කරගෙන නැවත ආපසු එන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. තමන් ඉදිරියට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසුණාම ඒ පාසක මහත්ය පසක පිටලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කවුරු හරි විසින් ආරාධනා කරලා තියෙනවද කියලා. භාග්‍යවතුන් වහන්සේට කවුරුත් ඒ වෙලාවේ ආරාධනාවක් කරලා තිබුණේ නැති නිසා උන්වහන්සේ තුෂ්ණිම් භූතව සිටියා. භාග්‍යවතුන් වහන්සේගේ තුෂ්ණිම් භූත භාවයෙන් ඒ නුවණැති පුරුෂයා තේරුම් ගත්තා. භාග්‍යවතුන් වහන්සේට කවුරුත් අද දානය සඳහා විශේෂ ආරාධනාවක් කරලා නැහැ. ඒ නිසා මා මේ අවස්ථාව මට පින් කරගන්නට කුසල කරගන්නට බුදු උපස්ථානය සිද්ධ කරගන්නට අවස්ථාවක් කරගන්නට ඕන කියලා හිතාගෙන ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ දානය අද දවස පිණිස ඉවසා වදාරන්සේක්වා කියලා ආරාධනා කරා. තථාගතයන් වහන්සේ
ඒ උපාසකතුමාගේ ආරාධනාව තුස්නිම්බත භාවයෙන් ඉවසා වදාලාම ඒ පින්වත් පුරුෂයා භාග්‍යවතුන් වහන්සේ වැඩමවාගෙන තමන්ගේ නිවසට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සුදුසු ආසනයක් පනවලා දීලා වඩා හිඳවලා සකස් කරපු ප්‍රණීත දානය ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තථාගතයන් වහන්සේ උදෙසා පූජා කළා. පූජා කරලා බුදුරජාණන් වහන්සේට බුදුපස්ථානය සිද්ධ කරා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා දෝවණය කිරීම, අසුන් පැනවීම, පාත්‍රය දෝවණය කිරීම, දන් පැන් සියතින් පිරිනැමීම, දාන වන්දන අවසානයේ පාත්‍රය දෝවණය කිරීම ආදී සියලු කෘත්‍යයන් සිද්ධ කරා. අවසානයේ බුදුරජාණන් වහන්සේ දාන වන්දන අවසන් වුණාම පසඟ පිහිටලා වැඳලා එකත් පසකින් හිටියාම බුදුරජාණන් වහන්සේ මේ පුරුෂයාට කරන ලද දානයේ ආනිසංස ප්‍රකාශ කරමින් අනුමෝදනා දේශනාව සිද්ධ කරලා උන්වහන්සේ වැඩම කරා. මේ පින්වත් පුරුෂයා පින්තුනි මේ විදිහේ උදාාරතර බුද්ධපස්ථානයක් තමන් විසින් සියතිම සිද්ධ කරගත්තා. අහඹුලේස බුදුරජාණන් වහන්සේ තමට මුණ ගැසුණේ මාර්ගයේදී මුණ ගැසුණේ. ඒ වෙලාවේ නුවණ මෙහෙवला කටයුතු කරපු නිසා මේ පින්වත් පුරුෂයාට මහා කුසලයක් සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව ඉඩහසර ලැබුණා. ඉතින් මේ පින්වත් පුරුෂයා නොබව කාලයකින් කලුරිය කරලා මේ කරගන්න ලද මහත් වූ ආශ්චර්යමත් වූ පිනීපාක වශයෙන් අර මුලින් කියපු ආකාරයේ උදාාතර සැපයක් තියෙන මහා දිව්‍ය සැපයක් ලබන කෙනෙක් බවට පත් වුණා. ඉතින් මේ පුද්ගලයා මහා කුසලයක් කරගත්තේ. ඉතින් ඒ කුසලය ගැන වෙනදා වගේ මොග්ගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකචාරයක වඩිනකොට මේ දිව්‍ය ලෝකේ දැකලා ඒ පුරුෂයාගෙන් අහනවා නුඹ මනස් ලෝකේ ඉන්නකොට මොන වගේ කුසලයක් කරලාද මේසා දිව්‍ය සම්පත්තියක් ලැබුවේ කියලා. ඉතින් එතුමා ප්‍රකාශ කරා මේ විදිහට කරණීයානේ පුඤ්ඤානී පණ්ඩිතේන විජානතා සමග්ගතේසු බුද්ධේසු යත දින්නම් මහප්පලං. ඉතින් මේ තමන්ට හිතෝ තමන්ගේ හිතහිත දන්නා වූ යම් නුවණැති කෙනෙක් පඬිත කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා විසින් මනාව සම්‍යක් මාර්ගයට පිළිපන්න ඒ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි උතුම් ලෙස කුසල් පිහිටවන්නේ කුසල් කරගන්නේ පින් කරගන්නේ ඒ තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද මේ පින මහත්ඵල මහත් ආනිසංස පිණිස පවතිනවා. උන්වහන්සේ උදෙසා දුන්නොදේ මහත් ආනිසංස පිණිස මහත්ඵල පිණිස පවතිනවා කියලා පෙන්වා දුන්නා. එහෙම පෙන්වා දෙමින් තමන් එදා සිද්ධ කර බුද්ධපස්ථාන පිළිබඳව කරුණු කාරණා ප්‍රකාශ කර සිටියා. එතුම අවසානයේ කියන නැවත වතාවක් අත්ථායවත මේ බුද්ධෝ අරඤ්ඤාගාම මාගතෝ තත්ත චිත්තං පසාදිත්වා තාවතින් සූපගෝ අහං. මේ ගාථාව තමයි මාතෘකා කරගත්තේ මුළු දේශනාව සඳහාම. ඉතින් එතුමා කියනවා මට අර්ථය පිණිසම මට යහපත පිණිසම ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ අරඤ්ඤේ ඉඳලා මේ ගමට වැඩම කරා. ඉතින් උන්වහන්සේ පිළිබඳව චිත්ත ප්‍රසාද ඇති කරගත්ත මම හිතා පැහැදිමින් යුක්තව බුද්ධපස්ථාන සිද්ධ කරා බුදුරජාණන් වහන්සේට දන් පිරිනැමුවා. ඒ නිසා මා මේ තවදිසා දිව්‍ය ලෝකෙ පිදිලා මහා දිව්‍ය සම්පත්තියක් විඳින කෙනෙක් බවට පත් වුණා කියලා ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ කලියුත් නකලියුත් පිළිබඳව වැටහි මැති නුවණැත්තන් විසින් බුදුරජාණන් වහන්සේලා කෙරෙහි පින් කරගත යුතුයි කියන කරුණ පෙන්වා දුන් නිසා කරණීය ගැන පෙන්වා දුන් නිසා මේ මානවස්තු කරණීය මානවස්තු කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේම තවත් කරණීය වස්තුවක් ගැන සඳහන් වෙන මේක ද්විතීය කරණීය මානවස්තු කියලා හඳුන්වනවා. මේ කතාවත් පිළිතුරු මේ හාම සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ මෙහිදී එක් පුරුෂයෙකුට මුණ ගැහුනේ බුදුරජාණන් වහන්සේ. ද්විතීය කරණීය මානවස්තුවේදී ඒ පුරුෂයාට මුණ ගැසෙන්නේ භික්ෂුන් වහන්සේ නමක්. ඒ කතාව මොනවද කියලා කොයි වගේද කියලා කෙටියෙන් සිහිපත් කරලා බලමු. මේ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ. එක්තරා ස්වාමීන් වහන්සේ නමක්
ගමේ පිණ්ඩපාත වඩිනකොට ආරණ්‍ය ඉඳලා ගමේ පිණ්ඩපාත වඩිනවා. එක්තරා නුවණැති පුරුෂයෙක් දැක්කා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා තමන්ගේ නිවසට වඩම්මවලා ආසන පනවලා ඊටාම් ප්‍රණීත ආකාරයට දාන සකස් කරලා පූජා කරා. ඊටාම පැහැදුණු සිතින් ප්‍රසන්න සිතින් පින්පල දහගෙන මේ කරගත්ත සංඝපස්ථානයේ කුසලයේ වශයෙන් එතුමත් පින්නතුණිය අර මුලින් කිව්වා වගේම මහත් වූ දිව්‍ය මානයක ඉපදිලා දිව්‍යමය කාම ගුණයන් විඳින දීමේ සපි විඳින කෙනෙක් බවට පත් වුණා. එතුමාගේ මානතර මුලින්ම කිව්වා වගේ කක්ක රසදායක මාන වස්තු වගේම ඊමාන තමයි එතුමාට පහළ වුණේ. ඉතින් ඒ දිව්‍ය පුත්‍රයා හමු වුණ අවස්ථාවේදීත් මුගලන් ස්වාමීන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාගේ ඊමානයේ ස්වභාවය පෙරකියෝ වගේ වර්ණනා කරලා එතුමෙන් අහනවා නුඹ මේ වගේ මහත් වූ ආශ්චර්යමත් දිව සම්පත්තියක් ලබන්නට පෙර ජීවිතයේ මොන වගේ කුසලයක්ද කරේ මොන වගේ පිනක්ද කළේ කියලා. ඉතින් ඒ වෙලාවේ එතුමා ප්‍රකාශ කර සිටිනවා කරණීයානි පුඤ්ඤානි පණ්ඩිතේන විජානතා සමග්ගතේසු භික්ඛූසු යත් දින්නම් මහප්පලන්. කරණීය කරණී දන්න. ඒ කියන්නේ තමාට හිත හේතු දන්න නොනැති සත්පුරුෂයන් විසින් පඬිතුයන් විසින් ඒ මනා වූ මාර්ගයට පිළිපන්න සුපටිපන්න වූ භික්ෂු සංඝයා කෙරෙහි සිත පිහිටුවාගෙන දන් දෙන්නේය. උන්වහන්සේලා උදෙසා දුන්න දෙය මහත් ඵල පිණිස මහත් ආනිසංස පිණිස පවතිනවා කියලා. ඉතින් ඒ විදිහට තමන් එදා භික්ෂුන් වහන්සේ නමකට තමන්ගේ නිවසට ආරාධනා කරලා ප්‍රණීත ආකාරයට දාන පූජා කරලා කරගත් කුසල විපාක වශයෙන් මේසා දිව්‍ය සම්පත්තියක් තමන් අද විඳිනවා කියන ගැන පෙන්වා දුන්නා. ඉතින් ඒ දිව්‍ය පුත්‍රයාත් කියනවා අත්ථාය වත මේ භික්ඛු අරඤ්ඤාගාම මාගතෝ තත් චිත්තං පසාදෙත්වා තාවතින් සූපගෝ අහං. ඉතින් එතුමා කියනවා ඒ පින්වත් ස්වාමීන් වහන්සේ මට අර්ථයේ පිණිසම මට හිත පිණිසම මට සුව පිණිසම අරණ්‍ය ඉඳලා මේ ගමට වැඩියා. ඉතින් උන්වහන්සේ පිළිබඳව හිත පහදවාගෙන චිත්ත ප්‍රසාදිත කරගෙන පහන් සිතින් දන් පිරිනමලා මං අද මේ තවදසා දිවි ලෝකේ ඉපදලා මහා දිව්‍ය සම්පත්තියක් දිව්‍ය ආශ්චර්යයක් දිව්‍ය සපයක් විඳිනවා කියලා පෙන්වා දුන්නා. ඉතින් ඒ විදිහට පින්නතුණි එක හා සමානම විමානයන් පහළ වෙලා එක හා සමාන දිව්‍ය සම්පත්තින් නිදින නමුත් විවිධ වෙනස් ආකාරයක කුසලයන් කරපු පුද්ගලයෝ පිළිබඳවයි මෙතෙක් අපි ප්‍රකාශ කර සිටියේ. ඉතින් කරගත් කුසලයේ වෙනස්කම් තිබුණා, පුණ්‍ය ශේත්‍ර වෙනස්කම් තිබුණා. නමුත් දන් පිරිනැමීම වශයෙන් කරගත්ත මේ උදාර කුසලයන් හින්දා මේ විමානස්තෝකගේ මෙන දේවරුන්ට ලැබුණේ සමාන වූ විපාකයන්, සමාන වූ දිව්‍ය විමානයන්. ඒ වගේම සමාන තවත් දීමානයන් ලැබුණු නමුත් වෙනස් විදිහේ කුසලයක් කරගත්ත දිව්‍ය පුත්‍ර දෙන්නෙකුත් සඳහන් වෙනවා. ඒ දීමානයන් හඳුන්වන්නේ සුචි විමාන කියලා. පළවෙනි සුචි විමානය, දෙවෙනි සුචි විමානය කියලා ග්‍රන්ථි ඊළඟට සඳහන් වෙනවා. ඒ වගේ විපාකත් අර පෙර කරන ලද දිව්‍ය විමානය වගේම සමානයි. එනිසා දී විමානයේ ස්වභාවය අපි නැවත නැවත ප්‍රකාශ කරන්න වර්ණනා කරන්නේ නැහැ. ඒ අය කරගත් කුසලය මොකක්ද කියලා මෙතනදී අපි පෙන්වා දෙනවා. මේ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර වේළුවනාරාමයේ. මේ ප්‍රදේශයේ හිටිය එක්තරා ඉදිකටු හදන කෙනෙක්. කර්මාන්ත වශයෙන් ඉදිකටු සකස් කරන කෙනෙක් හිටියා. සරියුත් තෙරුන් වහන්සේට අවශ්‍යතාවයක් ඇති වුණා තමන්ගේ සිවුර මසා ගන්නට. නමුත් ඒ සඳහා ඉදිකටු තිබුණේ නැහැ. තිගුණ වහන්සේ පින්ඩපාත වැඩම කරා. පින්ඩපාත වැඩම කරමින් පිරිවෙලින් මේ ඉදිකටු කර්මාන්ත සිද්ධ කරන මේ පුරුෂයාගේ මේ කම්කරුවාගේ ගෙදර ඉස්සරහා වැඩ සිටියා. ඉතින් එතුමා දැක්කා සරියුත් තෙරුන් වහන්සේ තමන්ගේ නිවස ඉදිරියේ වැඩ ඉන්නවා. ගිහින් මැද නමස්කාර කරලා අහනවා ස්වාමීනි නම වහන්සේට මොනවද අවශ්‍ය කියලා. ඒ වෙලාවේ සරියුත් තෙරුන් වහන්සේ කියනවා මට සිවුරු මසා ගන්නට ඉදිකටු වල අවශ්‍යතාවයක් නම් තියෙනවා කියලා. ඒ වෙලාවේ මේ පින්වත් පුරුෂයා ඊටාම ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න සිතින් යුක්තව තමන් හදලා බොහොම හොඳට නිමා කරගත්ත හදලා තැම්පත් කරලා තිබුණු ආරක්ෂා කරගෙන හිටපු ඉදිකටු දෙකක් තිබුණා. ඒ ඉදිකටු දෙක ගෙනල්ලා ස්වාමීන් වහන්සේට
පූජා කරා. එහෙම පූජා කරලා නැවතත් කියා සිට ස්වාමීනි යම් අවස්ථාවක ඔබ වහන්සේ ඉදිකට අවස්ථාවයක් ඇති වුණොත් එහෙම මට කියනසේක්වා මට ප්‍රකාශ කරනසේක්වා කියලා. සරුවතරුන් වහන්සේ කියන්නේ මේ බුද්ධ ශාසනයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ශ්‍රාවක බුදු පුත්‍රයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ධර්මසේනාධිපතින් වහන්සේ. ඉතින් උන්වහන්සේ ගුණස්කන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පවා යම් අවස්ථාවල වර්ණනා කරලා තියෙනවා. වෙන දිව්‍ය පුත්‍රය පවා සරුවතරුන් වහන්සේ ගුණ වර්ණනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට පමණක් ඥානෙන් දෙවෙනු වුණ මේ සරුවතරුන් වහන්සේ විශේෂය තමයි මේ පින්වත් පුරුෂයා මේ පුණ්‍ය බීජයන් රෝපණය කරගත්තේ. උදාහතර පුණ්‍ය ශේෂ්ත්‍රයක් තුළ රෝපණය කරගත්ත මේ පුණ්‍ය බීජය එතුමාට මහත්ඵල මහත් විපාක පිණිස පැවතුණා. ඉතින් මේ පුරුෂයා නොබෝ කාලයකින් කලුරේ කරලා දිව්‍ය ලෝකෙ පන්නා. මේ කරගත් ඉදිකටු දානීපාක වශයෙන් තවතිසා දිව්‍ය ලෝකෙ පන්න එතුමාටත් පහළ වුණේ අර මුලින්ම කියපු විමානය වගේ හා සමාන දිව්‍ය විමානයක්. ඉතින් සුපුරුදු පරිදි මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකා වැඩම කරනකොට මේ දිව්‍ය පුත්‍රයාගේ විමානය දැකලා එතුමා ළඟට ගිහිල්ලා අහනවා විමානයේ ස්වභාවය ගැන වර්ණනා කරලා අහනවා නුඹ මේහා ආශ්චර්යමත් ආනුභව සම්පන්න දිව්‍ය සම්පත්තියක් ලබන්නට මොන වගේ කුසලයක්ද කළේ කියලා. ඒ වෙලාවේ එතුමා තමන් කරගත් කුසලය ගැන ප්‍රකාශ කර සිටියා. ඒ ධර්මසේනාධිපති වූ මහා ප්‍රඥේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මාගේ නිවස ඉදිරියේ වැඩ ඉඳලා උන්වහන්සේට ඉදිකට අවශ්‍යයි කියන අවශ්‍යතාවය ගැන ප්‍රකාශ කර සිටියා. ඉතින් මම ඊටාම ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න සිතින් මා සකස් කරලා ආරක්ෂා කරන හිටපො ඉදිකට දෙකක් උන්වහන්සේට පූජා කරා. ඉතින් මම සිද්ධ කරේ කුසලයේ එච්චරයි. ඒ ඉදිකට පූජා කිරීමේ කුසලය ප්‍රසන්න සිතින් ඉදිකට පූජා කිරීමේ කුසලය වශයෙන් තමයි මා මේ හා සමාන මහත් ආශ්චර්යවත් දිව්‍ය සම්පත්තියක් ලැබියේ කියලා. ඉතින් එතුමා ප්‍රකාශ කර සිටින මෙන්න මේ විදිහේ කතාවක්. යන් දදාති නතං හෝති යන් චේව දත්ජා තං චේව සේයෝ සුචි දින්නා සුචි මේව සේයෝ. ඉතින් මේ ප්‍රකාශ කර සිටින්නේ යම් දෙයක් දෙනවා නම් ඒ ලැබෙන විපාකේ හා සමාන මොහොතයක් වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් නිවැරදි ලෙස දෙනවා නම් අවශ්‍යතාවය පරිදි දෙනවා නම් එහෙම උතුම් දීමක් බවට පත් වෙනවා. ඉතින් මට මේ අවස්ථාවේ පුළුවන් වුණේ ඉදිකටු දෙන්නට. ඉතින් මාගේ මේ ඉදිකටු දාණය මට උතුම් වූ දානයක් බවට පත් වුණා. උතුම් විපාකන දෙන දෙයක් බවට පත් වුණා කියලා. ඉතින් මේ ඉදිකටු දෙකක් පූජා කරපු කුසලයේ වශයෙන් එතුමා මහත් වූ දිව්‍ය සම්පත් ලැබෙන කෙනෙක් බවට පත් වුණා. බලන්න පින්නතුනි උදාාරතර පුණ්‍ය ශේෂ්ත්‍රයක් මේ සිද්ධ කරගත්ත කුඩා නමුත් කුසලයේ මහත් විපාකයක් ගෙන දුන්න අවස්ථාව. ඉතින් ඒ නිසා සදහැති මේ හැම පින්නතකටම පුළුවන් මේ විදිහේ කුඩා නමුත් හෝ කුසලයක් කරගන්නට. හැබැයි කුසලයේ කුඩායි කියලා අපි ඒක අවඥාවට ලක් කරන්න හොඳ නැහැ. කුඩා නමුත් කුසලයේ පින්නතින අපිට යම් දවසක මේ විදිහේ මහත් විපාකයක් ගෙන දෙන දෙයක් බවට පත් වෙනවා. එනිසා අපේ කුසාසිත දියුණු තරමට කුසාසිතේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු තරමටම ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන්ගේ දියුණු භාවයේ තරමටම අප ලැබෙන විපාකයේ මහත්ඵල වෙනවා. ඉතින් ඒහා සමානම තවත් ඉදිකටු දානේ විපාකයක් වශයෙන් මේ දිව්‍ය විමානයේ මේ දිව්‍ය සැපේ හා සමාන දිව්‍ය සැපයක් විඳපු තවත් දිව්‍ය පුත්‍රයෙක් ගැන සඳහන් වෙනවා. ඒකත් ඉදිකටු දාන විපාකයක් නිසා ඒක ද්විතීය සුචිමානය කියලා තමයි ග්‍රන්ථය සඳහන් වෙන්නේ. ඒ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාම වැඩ වාසය කරන සමයේ මේ ආරාමයේ ආසන්න හිටියා ඊටම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක්. දවසක් එතුමා විහාරචාරිකාව යනකොට දැක්කා ඊටම සංසිං ඉදුරන් ඇති නිකලස් සිත් ඇති රාග ආදී කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරගත්තා වූ සංසං ඉදුරන් ඇති ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ සිවුරු ගෙත්තම් කරමින් හිටියේ සිවුරු මසමින් හිටියේ. ඉතින් එතුමාගේ සිතේ ප්‍රසාදය ඇති වුණා. ප්‍රසන්න සිතින් යුක්තව නැවත ගිහිල්ලා තමන්ගේ ගෙදර තිබු ඉදිකටු ගුලාවක් අරගෙන ඇවිල්ලා ඉදිකටු සහිත මේ ඉදිකටු ගුලාව ඒ ස්වාමීන් වහන්සේ ඊටම ප්‍රසන්න සිතින් පැහැදුන සිතින් පූජා කරා. ඉතින් මෙතුමා කරේ කුසලයක. ඉතින් ඒ විදිහට ප්‍රසන්න සිතින් පැහැදුන සිතින් ඉදිකටු සහිත
ඉදිකටු ගුලාවක් පූජා කරලා මේ පින්වත් පුරුෂයාත් පසු කාලයකදී කලුරිය කරලා ඒ කුසල විපාක වශයෙන් තවදසා දිව්‍ය ලෝකෙ උපන්නා. තවදසා දිව්‍ය ලෝකෙ තුමාට ලැබුණේ අර මුලින් කියපු ආකාරයෙන්ම ආශ්චර්යවන්ත 12 දුන් තරම් ප්‍රමාණයේ කෝටාගර 700කින් යුතු විමානයක්. ඉතින් මෙහි දිව්‍යමය පංචකාම ගුණයන්ගෙන් සන්තරපණයමින් දිව්‍යමය දිව්‍ය අප්සරාවන්ගේ දිව්‍ය නර්තනයන්, දිව්‍ය සංගීතය, දිව්‍ය ගායනයන් භුක්ති විඳිමින් දිව්‍යමය භෝජනයන් පානයන් අනුභව කරමින් පානය කරමින් මහත් වූ සැපයක් විඳින කෙනෙක් බවට පත් වුණා. ඉතින් මොග්ගලන් මහරහතන් වහන්සේ සුපරතපාදයක් දවසක දිව්‍ය ලෝකචාරයක වඩිනකොට මේ විමානයේ ස්වභාවය දැකලා ඒ විමානයේ දේව පුත්‍රයාගෙන් අහනවා වෙනදා වගේම නුඹ කරගත් කුසලය මොකද්ද? නුඹ මොන විදිහේ කුසලයක් කරලාද මේ හා සමාන මේ ආශ්චර්යමත් වූ දිව්‍ය සම්පත ලැබෙන කෙනෙක් බවට පත් වුණේ කියලා. ඉතින් එතුමා තමන් කරගත් කුසලය ගැන ප්‍රකාශ කර සිටියා. ප්‍රකාශ කරලා කියනවා අද සංවිරජන් වික්ඛුං විපසන්න මනා විලං තස්ස අදාසහං සුචින් පසන්නෝ සේහි පානිහි. ඉතින් එතුමා කියනවා පහ වූ රාගාදී කෙලෙස් තියෙන පහන් වූ නොකැලඹුණු සිත් ඇති නික්ලේශ වූ සාන්ත ගුණ ඇති භික්ෂුන් වහන්සේ නමක් මට මුණ ගැසුණා. උන්වහන්සේ කෙරෙහි ප්‍රසන්න සිතින් යුක්තව මම ඉදිකටු පූජාවක් සිදු කරගත්තා. ඒ ඉදිකටු පූජාව නිසා වශයෙන් තමයි මා මේ විදිහේ මහත් වූ ආශ්චර්යමත් වූ දිව්‍ය සම්පතක් ලබන කෙනෙක් බවට පත් වුණේ කියලා. පින්තුනි බලන්න පුණ්‍ය ශේෂ්ත්‍රයන්ගේ තියෙන වටිනාකම හඳුනාගෙන පුණ්‍ය ශේෂ්ත්‍රයන්ගේ තියෙන අනුභවය හඳුනාගෙන තමන් ලැබුණු අවස්ථාවේ පුණ්‍ය ශේෂ්ත්‍රයන් තුළ කුඩා නමුත් පුණ්‍ය බීජයක් රෝපණය කරගත්තේ. නමුත් ලැබුණු විපාකයේ මහත්මයි. ඒ නිසා පින්තුනි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ අපට පුණ්‍ය බීජයන් රෝපණය කරගන්නට ලැබුණු මහා පුණ්‍ය ශේෂ්ත්‍රයක්. බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයේ අනන්ත ප්‍රමාණය අචින්තනීයයි. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධ විශේෂ කෙරෙහි ඇති කරගත ප්‍රසාද සිතිවිල්ලම පින්නතුනි මහත් අනුභවයක් ගෙන දෙනවා. එක මොහොතකට තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න සිතක් ඇති කරගත් පමණකින්ම ඒ ප්‍රසාද සිතිවිල්ලම ආනුභව සම්පන්නයි. එහි පාගත් අචන්තනීයයි කියලා ඒ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර භාවයට පත් වුණා වූ සුපරිපන්නාදී ආර්ය මහා සංඝරත්නය කියන්නේ පුණ්‍ය ශේෂ්ත්‍රයක්. ඒ උදාහරතර පුණ්‍ය ශේෂ්ත්‍රය තුල රෝපණය කරන පුණ්‍ය බීජයන් මහත් විපාකයක් බවට තමන්ට පත් වෙනවා. සදෙව් ලෝකයන් වල පිදිලා මහත් දිව්‍ය සම්පත්තිය ලබන්නට හේතු වෙනවා. ඒ වගේම නැවත මනුස්ස ලෝක උපන්නත් මනුස්ස ලෝකවල මහත් ලෙස ධන ධාන්‍ය ආශිර්වාද සම්පත් ඇති ආඩ්‍යෝ කොළයන් වල උපදිනට හේතු වෙනවා. යාසීසුරු භවභෝග සම්පත් ලබන්නට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි මේ විදිහ උදාාරතර කුසලයන් සිද්ධ කරලා ඒ කුසලයන් තව තවත් දියුණු කරගෙන දාන ආදී පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත්තාම ඒ කුසලයන් තුළ පිහිටලා ඉතිරි පාරමිතාවන් පූර්ණය කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් අපේ සිත තුළ දියුණු කරගත්තාම යම් දවසකදී ඒ කුසලයන් අපට පින්නතුනි ලොවේ ලෝතුරු නිවන් පිණිසත් හේතු වෙන ඒකාන්තයෙන්ම. එනිසා මෙලව අභිවෘද්ධිය පිණිස පවතින පරලොව සුගති සම්පත් පිණිස පවතින ඒ වගේම අපි කවුරුත් ප්‍රාර්ථනා කරන ආකාරයට මේ සංසාරයේ සියලු දුක් ගැහැරනිමා කරලා මේ සසර ගමන නවත්තලා බුද්ධ ආදී ආර්යතුමන් වහන්සේලා නිවී සැනසුණා වූ සාන්ත සුඛෝතුම අජරාමර නිවනින් සැනසීම සඳහාත් මේ උතුම් පුණ්‍ය ශේත්‍රයන් තුළ සිද්ධ කරන කුසලයන් පින්නතුනි ඒකාන්තයෙන් හේතු වෙනවා. ඒ නිසා ඥානවන්ත නොනැති බෞද්ධ පින්නතුන් වශයෙන් මේ හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ කුසලයන් සිද්ධ කරන්නේ මේ විදිහේ සීල ප්‍රතිපදාවන් අනුගමනය කරන්නේ සමතිපස්සනා භාවනාවන් සිද්ධ කරන්නේ ඒකාන්තයෙන් මේ කුසලයන් අපට නිවන් පිණසම හේතු වේවා කියන අදහසින්. එනිසා අපි කවුරුත් දන්නවා මේ කුසලයන් විපාක මහත්ඵල මහත් ආනිසංස ගැන දෙනවා. මේ කරගන්න කුසලයන් විපාකයේ පින්නතුනි ඵල විපාක ගැන කියන්නට පුළුවන් ඉන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි.
අපට ඒ කතාවස්තු අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන් මිහා සමාන විපාකයන් අපට ලැබෙයි කියලා. නමුත් ඥානවන්ත බෞද්ධයන් වහන්සේ අපි කවුරුත් දන්නවා මේ කොයිතරම් කුසලයන් කරගත්තත් ඒ කුසලයන් විපාක වශයෙන් කොයිතරම් සැප සම්පත් ලැබුවත් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදලා කල්ප ගණන් සැප ලැබුණත් ඒ සියලු සැපයක් අනිත්‍යයි. ඒ සියලු සැපයක්ම යම් දවසකදී නැති වෙලා යනවා. මේ තුන් ලෝකයේ තුන් භූමියේ කොතන උපන්නත් ජරා මරණ දුක හැමතැනම තියෙනවා. ජරා මරණ දුකින් නිදහස් වුණ තැනක්, ජරා මරණ දුකින් මිදුණු තැනක් ලෝක ධාතු වෙනන් ඇත්තේ නැහැ. එහෙනම් ජරා මරණ දුකින් මිදුණු තැනක් ඇත්නම් ඒ ලෝකෝත්තර සාන්ත නිවනයි. ඉතින් මේ ලෝකෝත්තර සාන්ත නිවනින් සනසන මාවත පිළිබඳව, ඒ නිවන් දකින ආකාරය පිළිබඳව, නිවන්ට පැමිණෙන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි ලෙස පිරිසුදු ලෙස දේශනා කරලා තියෙනවා. නිවන් සැපේ කියන මොකක්ද, නිවන කියන මොකක්ද කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිවන් අවබෝධ කරගන්න මාවත මොකක්ද කියලා ඉතා පැහැදිලි ලෙස ධර්මයේ දේශනා කරලා තියෙනවා. එනිසා අපි ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා වූ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපි උත්සාහ කරන්න ඕන. ඉතින් අද මහා පුණ්‍යවන්ත දවසක්, වාසනාවන්ත දවසක්, ආචාර්යාත්මක දවසක්, ඒ වගේම අමරණීය දවසක්. ඉතින් මේ අමරණීය දවසේ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන අමරණීය දවසේ ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දුණු දේශනාවකට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අපේ ජීවිතය තුළ අවබෝධ කරගෙන ධර්මයෙන් සුපෝෂිත ජීවිතයක් කරගෙන, කුසලයෙන් පෝෂණය වෙච්ච ජීවිතයක් කරගෙන, ධර්මානුකූල ජීවිතයක් කරගෙන, ධර්මයෙන් හැසිරෙන ජීවිතයක් කරගෙන ඒ අජරාමර දවසේ අපේ ජීවිතයත් අජරාමර කරගන්න අපි හැමදෙනාම කටයුතු කරගන්න ඕන. ඒ සඳහා හේතු වෙන පාරමී කුසලයන් දිනු කරගන්න, බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගන්න, කුසලයන්ගෙන් පිරුණු ජීවිතයක් ඉදිරියට සිද්ධ කරගන්නට මේ හැමදෙනාටම මේ ධර්ම දේශනාවේ කුසලයට, ධර්ම ශ්‍රවණයේ කුසලයට හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාක් වේවා කියලා අපි ප්‍රාර්ථනා සිදු කරමු. එසේ ප්‍රාර්ථනා කරගන්න ගමන් මේ රැස් කරගත් උදාරතර කුසලය සදෙව්ලොව වාසී සියලු දෙවියන්ටත්, පින්කමද සියලු මනුෂ්‍යයන්ට, සියලු සත්ත්ව ප්‍රජාවටත් නිවන් පිණසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට ඥාතිනි පින් අනුමෝදන් කරලා පුණ්‍ය ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු මං පරං. කප්පසත සහස්සානී සෝලසාභ්‍ය සංකේ සම්වරන් බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය බද්දකප්පේ ඉදන්ති මේ බෝධිසත්වෝ ච මෙත්තේයෝ පුඤ්ඤම්මේ අනුමෝදතෝ චත්තාරෝ ච මහරජා සක්කෝ චාදිසුරා පරේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. අස්මින් විහාරේ චාරාමේ අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. සබ්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ විදිහට අපි ප්‍රාර්ථනාව සිදු කරගනිමු. මේ උදාහරතර කුසල ධර්මයේ කාන්තෙන් අප සියලු දෙනාටම, ඔබ අප හැම දෙනාටම නිවන් දකිනා ජාති දක්වා මුතුන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාම අසුර කරන ලැබේවා. දුසිරිතේ දුරාචරය දින සත්පුරුෂ පාපින්ත්‍රාසීන් දුරින් මුදුරින් පිණිස හේතු වේවා. ඒ කාන්තෙන් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයන් සිද්ධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීමටම මේ උදාහරතර කුසලයන් අප සියලු දිනාටම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායමාය පටිපත්තිය ජාති ජරා මරණං හා පරිමුංචිස්සාමි. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භෝරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ සංඝ පුඤ්ඤක්ඛේත අනුත්තර. සාධු සාධු සාධු. හොඳයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, මේ සිද්ධ කර ගන්නා ලද කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් ධර්ම දේශනාමය කුසලයේ ආනුභාව බලයෙන් තුරුණවන් සතු සුවිස මහා ගුණ බලයේ අනන්ත ගුණානුභාව බලයෙන් පින්වරම දොංගෝ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්වත් සෑම සිර දෙනාටමත් ඒ වගේම අපගේ දෙමව්පියන් ඇතුළු ආචාර්ය පදින් වහන්සේලා ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලා සෑම සිර දෙනාටමත් සියලුම සබ්‍රහ්මචර්ය වහන්සේලාටත් ලෝකවාසී සියලු මහා සංඝරත්නයටත් සිව්පසෙන් අපපස්ථාන කරන්නව සියලුම දායක අපකාරක ආදී සියලු දෙනාටමත් හිත මැදහත් සියලු සත්ත්ව ප්‍රජාවටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය පිණිස ආයුර ආරෝග්‍ය සම්පන්න පිණිස හේතු වේවා වාසනාව වේවා. සෑම සිර දිනාටම ඉදිරි කාලයේදී නිදුක්ව නිරෝගී සුවපත්ව තමන්ගේ ජීවිතය තුළ දස කුසල ධර්ම සිද්ධ කරගන්නට, දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගන්නට, දස පාරමිතා පූර්ණය කරගන්නට, සතිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු තියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධි ඥානකින් නිවනින් සැනසීමටම හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. සියලු දිනාට සතක් සාන්තියක් අභිවෘද්ධියක් යහපතක් වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ.